හරි. හොඳයි ළමයි අපි ගිය සතියේ ඔයගොල්ලන්ගේ පස්වෙනි පාඩම අවසන් කරානේ. හරි සංඛ්‍යා රේඛාව පාඩම සම්පූර්ණ කරා. දවස් දෙකක් කරා. හොඳයි අපි ළමයි අද අලුත් පාඩම පටන් ගන්නේ මේ නිමානය කරන පාඩම. හරි? අලුත් පාඩමක්, ලේසි පාඩමක් නිමානය සහ වැටීම. හරි? හොඳයි. ළමයි අනුමාත්‍රකාව දාන්න නිමානය හා වැටීම. නිමානය සහ වටීම. වටීම ගුණ අපි වැටීම කියලා තමයි කියන්නේ. වටීම. නිමානය සහ වැටීම. හරි. 6 වෙනි පාඩම. අපදාලා පළවෙනි වාරයට ඔයගොල්ලන්ට පාඩම් 8යි තියෙන්නේ. හරි. 6 පන්තියේ ගණිතයේ විෂයේ පළවෙනි වාරයට මේ පළවෙනි ටර්ම් එකට පාඩම් 8ක් තමයි ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට පළවෙනි වාර පරීක්ෂණයට ළමයි හරිද ඉස්කෝලේ කොහොමත් මේ මාසේ පටන් ගන්නවනේ. හරි. සාමාන්‍ය පෙළ විභාගයේ 10 වෙනිදා වුණාට පස්සේ මාර්තු මාසේ අග ඕගොල්ලන්ට ඉස්කෝලේ පටන් ගන්නවා. හරි පාසල් ආරම්භ වෙනවා. එතකොට දැන් ඕගොල්ලන්ට කොහොමත් මාසික පරීක්ෂණයක් කරන්න නැත්නම් පළවෙනි වාර පරීක්ෂණයක් ගොඩක් වෙලාවට අප්‍රේල් වගේ තියන්න පුළුවන්. හරි එහෙම තිබ්බොත් මතක තියාගන්න මේ පළවෙනි පාඩම් 8න් තමයි ළමයි ප්‍රශ්න එන්නේ. සහ ඔයගොල්ලෝ 4 5 පන්ති වල ඉගෙන ගත්ත නේ ශිෂ්‍යත්ව දැනුම සම්බන්ධ ප්‍රශ්නත් ගණන් පේපර් එකට එනවා. හොඳයි. හරි. දැන් අපි ළමයි මේ වෙද්දි පාඩම් 5ක් සම්පූර්ණ කරා Zoom class ඔස්සේ. හරි දැන් දවස් මම හිතන්නේ 12ක් විතර අපි කරා නේ. හරි දැන් මාස 3ක් විතර කරන්න නම් පන්ති දෙසැම්බර් මාසේ ඉඳන් නේ දෙසැම්බර් මාසේ කරා ජනවාරි පෙබරවාරි මාසෙත් කරා. හරි මාස 3ක් දැන් පන්ති අපි පටන් අරන් දවස් 12ක් විතර කරා. හරි දැන් මේ අපි 4 වෙනි මාසේ ළමයි ආරම්භක දවස මාර්තු මාසේ. හොඳයි. හරි. එතකොට ළමයි දැන් මාර්තු මාසේ අපි ඉවර වෙද්දි මේ පාඩම් අපිට තව තියෙන්නේ 6 වෙනි පාඩමයි, 7 වෙනි පාඩමයි, 8 වෙනි පාඩමයි. හරි ඒ ටික සම්පූර්ණයෙන්ම ඉවර වෙනවා. පැහැදිලිද? කාට හරි ළමයින්ට මේවල රෙකෝඩින් අවශ්‍ය නම් මොනවා හරි පාඩමක් ඉගෙන ගන්න හම්බුනේ නැත්නම් නේ පන්ති වලට සහභාගී වෙන්න බැරි වුණා නම් මට කියලා ඉල්ල ගන්න පුළුවන්. හරිද? මැසේජ් එකක් දාලා රෙකෝඩින් ඉල්ල ගන්න පුළුවන්. හොඳයි. හරි. උදාහරණ දාන මාතෘකාව නිමානය සහ වැටීම. හරි මම කරන්නේ. හරි. දැන් ළමයි මේ නිමානය කරනවා කියලා කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ. නේ? හරි. හොඳයි ඉක්මනට අපි පොඩ්ඩක් ළමයි එමු ඔයගොල්ලන්ගේ අච්චු පොතක් ගන්න ළඟට. අච්චු පොත ළඟට ගන්න. හැමෝටම අච්චු පොත් හම්බුණාද? හම්බෙලා තියෙන්නේ නේද? ඔව්. හරි. අච්චු පොත පෙට්ල ගන්න පිටු අංක 74. පිටු අංක 74. අච්චු පොතේ පිටු අංක 74 පෙරලා ගන්න. පෙරලා ගත්තා හැමෝම. හොඳයි. හරි. එළම මේ නිමානය කරනවා කියලා කියන්නේ මොකක්ද? එළම අපිට මේ සමහර අවස්ථාවල හරිද මේ නිමානය නැත්නම් අනුමාන නේ අනුමාන කරනවා නිමානය කරනවා ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් මේවා අහලා ඇති. හරි. ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ගේ අම්මලා තාත්තලා ඔය නිමානය කරනවා අනුමාන කරනවා. හරි. ඒත් මේක ළමයි අපිට සාමාන්‍ය ජීවිතේදී ඉතාමත් වැදගත් මේ නිමානය කරනවා කියන එක. දැන් මේ නිමානය කරන අවස්ථා කීපයක් මම ගත්තොත් ළමයි නිමානය කරනවා කියලා කියන්නේ කිසියම් දෙයක් අපිට අනුමාන කරලා නේ ආසන්න වශයෙන් ප්‍රකාශ කරන්න පුළුවන් නම් අපි ඒකට කියනවා නිමානය කරනවා කියලා. හරි. හිතන්නකෝ උදාහරණයක් විදිහට ඕගොල්ලන්ගේ ගෙදර හරිද? ගෙදර මාසෙකට යන හාල් ප්‍රමාණය. හරි අම්මට තාත්තට නිමානය කරන්න පුළුවන් නේ. ඒතර මේ මාසෙට හාල් කිලෝ කොච්චරක් යයිද? නේ සීනි කිලෝ කොච්චරක් යයිද? දැන් හිතන්නකෝ මාසෙ මුල ඕගොල්ලෝ කඩේකට ගිහිල්ලා බඩු ගේනවා නම් නේ මාසෙටම ඇති වෙන්න අම්මා හරි තාත්තා හරි දන්නවා නේ මේ වගේ ප්‍රමාණයක් යයි. අන්න නිමානය කරනවා. නේ හාල් කිලෝ 25ක් ගෙනාව නම් ඇති වෙයි. නේ? හරි සීනි කිලෝ 5ක් ගෙනාව නම් මේ මාසෙට ඇති වෙයි. හරි සමහර කට්ටිය එහෙම බඩු ගේනවනේ මාසෙටම ඇති වෙන්න නේ. මදි වෙන්නත් පුළුවන්. ඉතුරු වෙන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ. හැබැයි ඉතින් අපිට අර නිකන් මෙච්චර ප්‍රමාණයක් යයි කියලා කිව්වේ හැකි. නේ? ඊට පස්සේ දැන් හිතන්න ගෙයක් හදන්න හදනවා. හරි ගෙයක් කවුරු හරි කෙනෙක් ගෙයක් හදන්න හදනවා.
එතකොට මේ ගේ හදන්න ගල් මෙච්චරක් යයි කියලා අපිට නිකන් අර අනුමාන කරන්න පුළුවන් නේ. ගල් 3000ක් විතර යයි නේ. බ්ලොක් ගල් මේ ගේ බඳින්න 3000ක් විතර යයි. අන්න. හරි. එතකොට අන්න ඒකට අපි කියනවා ළමයි කිසියම් දෙයක් අපි මේ නිමාණය කරනවා. නේ අනුමාන කරනවා. ඉතින් ඒවා ළමයි අපිට ගොඩක් අවස්ථාවල පාවිච්චි කරන්න වෙනවා නිමාණය. ඊට පස්සේ දැන් වහලයක් ගැහුවාම මේ වහලෙට උළු දිනනවා නේ. ඊට පස්සේ නැත්නම් වහලෙට ඇස්බෙස්ටෝස් සීස් ගන්නවා. මේ මෙච්චර ප්‍රමාණයක් යයි නේ. අපි දන්නේ හරියටම කීයක් යනවද කියලා. ඉතින් අපි නිමාණය කරනවා උළු 3000ක් විතර යයි. හරි උළු 3000ක් අරන් එනවා. ඉතුරු වෙන්නත් පුළුවන්. උළු තිබ්බට පස්සේ වහලෙට මදි වෙන්නත් පුළුවන්. නේ? ඊට පස්සේ හිතන්න ඕගොල්ලන්ගේ වත්තේ තියෙනවා කෙහෙල් කැනක්. නේ? ගෙදර තියෙනවා කෙසෙල්. හරි වත්තේ තියෙනවා කෙහෙල් කැනක්. එතකොට අපිට අර කෙහෙල් කැන දිහා බලලා මේ කෙහෙල් කැනේ ළමයි ගෙඩි මෙච්චරක් ඇති කියලා නිකන් නිමාණය කරන්න පුළුවන් නේ. හරි? මේ කෙහෙල් කැනේ ගෙඩි 150ක් විතර ඇති. හරියටම 150ක් නැති වෙන්න පුළුවන්. දැකද? අර අපි නිකන් ළමයි කිසියම් දෙයක් නිකන් දල වශයෙන් නේ. හරි අනුමාන කරලා කිසියම් දෙයක් අපි සංඛ්‍යාත්මක අගයක් ප්‍රකාශ කරනවාට අපි කියනවා නිමාණය කරනවා කියලා. හොඳයි. දැන් ඉතින් ඕගොල්ලන්ට මම මේ වගේ නිකන් අවස්ථා හරිද? දැන් මම අහනවා නිකන් මේ වගේ එකක් නේ. දැන් මෙතන පෑන් දාලා තියෙනවා මේකේ. පේනවද හැමෝටම? මාක පෙන්. හරි. එතකොට මේකේ මාක පෙන් කීයක් වගේ ඇද්ද? මට පොඩ්ඩක් බලන්න උත්තරයක් දෙන්න. මේකේ මාක පෙන් දාලා තියෙනවා. අනිමානය කරලා කියන්න බලන්න. මේකේ මේ වීදුරුවට මම මාක පෙන් හරි. ඔව් හොඳයි. ජනුත් කියනවා 10ක් වගේ ඇති. හරි. මිහිෂ කියනවා මතීෂ කියනවා 6ක් වගේ ඇති. හරි විනුජි කියනවා 8ක් වගේ ඇති. කමක් නැහැ. ඉතින් හැමෝටම එකම භාගයක් එන්න ඕනේ නැහැ නිමාණය කරද්දී. හරිද? ජනුත් ඇවිල්ලා තියෙන්නේ 10ක් වගේ. එයාට හිතෙන්නේ මේකේ පෑන් 10ක් ඇති කියලා. හරි? හරි තිනාරට හිතෙනවා පෑන් 10ක් ඇති කියලා. එක එක අයට එක එක අගයන් එනවා නේ නිමාණය කරද්දී. හැමෝටම එක භාගයක් එන්නේ නැහැ. හරි? ඒතර ඒ වගේ අවස්ථා හරි නේ හරි පුතාලා ඔන්න දැන් මංගාව තියෙනවා පොත් මිටියක්. ඔව් මේකේ පොත් කීයක් ඇද්ද? නිමාණය කරලා කියන්න ටක් ගාලා. ඉතින් ගණන් කර බලන්නේ නිමාණය කරද්දී. හරි? හොඳයි. රාහුල් කියනවා 8ක් ඇති කියලා 8ක්. කොහොමද ළමයි? අර chat එකෙන් දාන්න පුළුවන් හැමෝටම තේරෙනව නේද? ප්‍රශ්නයක් අහුවම උත්තර දාන්නේ. ජනුත් කියනවා 15ක් විතර ඇති කියලා. ගණන් කරන්න තෝ කියන්න ඕනේ. හරි මේකේ පොත් කියන්නේ මේ ටියුබ් නේ. හරි මේ එක ටියුබ් එකක් නේ. හරි ඔය වගේ ටියුබ් කීයක් ඇද්ද? විනුජි කියනවා 17ක් විතර ඇති කියලා. නෙත්ති ප්‍රබෝධනේ. ඔව්. හරි කියනවා 11ක් විතර ඇති කියලා. හැමෝම බලන්න කියන්න අගයක්. හරි මගේ වෙන්න ඕනේ නිමාණය කරද්දී ළමයි හරි. ඕගොල්ලන්ට හිතෙන අගය 9ක් වගේ. මනීෂ හොඳයි. ඉතින් ගණන් කරලා බැලුවා කීයක් තියෙනවද කියලා. අපි ගණන් කර බලන්නේ නිමාණය කරද්දී. නිකන් අපි අනුමාන කරලා නේ දල වශයෙන් කිසියම් දෙයක අගය කිව්වොත් ඒකට අපි කියනවා නිමාණය කරනවා කියලා. හොඳයි. අපි ඉස්සෙල්ලා ඒක ලියමු. හරි දැන් ඔයගොල්ලන්ගේ උතන අච්චු පොතක් පෙරලා ගන්න. අච්චු පොතේ ළමයි තියෙනවා පිටු අංක හැමෝම එන්න 74ට. ඔව් ඒකේ ළමයි තියෙනවා මොනවද? පත්තර. නේ පත්තර එක මත තියලා නේ පත්තර ගොඩක්. දැන් ඕකේ ළමයි පත්තර කීයක් වගේ ඇද්ද? හරි. පත්තර කීයක් වගේ ওই ගොඩේ ඇද්ද? පත්තර 50ක් විතර නේ? නැත්නම් පත්තර 30ක් 40ක් නේ? 45ක් නිමාණය කරන්න පුළුවන්. ඊට පස්සේ අර කෙසෙල් කැනක් තියෙනවා. අර කෙසෙල් කැනේ තියෙන කෙසෙල් ගෙඩි ගන්න. නිකන් අපිට නිකන් කිව්ව හැගේ නිකන් ඇවරේජ් එක කෙසෙල් ගෙඩි 20ක් විතර පේනවා. නිකන් ඇවරේජ් 6ක් විතර පේනවා. එතකොට 20 6ක් නිකන් 120යි කියලා නිමාණය කරන්න පුළුවන්. නේ? පිටු අංක ඔයගොල්ලන්ගේ අච්චු පොතේ 74. ඊට පස්සේ තියෙනවා ටොපි චොකලට් බෝතලයක්.
පුතාලා චොකලට් බෝල කීයක් වගේ ඇද්ද මේ බෝතලේ? බලන්න නිමාණය කරන්න චොකලට් බෝල කීයක් ඇද්ද? අර චොකලට් 60ක් වගේ කොහොම. තව බලන්න කියන්න කට්ටියට හිතනවා කියන්නේ 50ක් වගේ. 170ක් විතර ඇතිලු. හරි නිමාණය කරගන්න පුළුවන් නේද? හොඳයි. හරි. එතකොට ළමයි අපි ලියමු නිමාණය කරනවා කියන්නේ මොකද්ද? හොඳයි 200ක් විතර ඇතිලු. හරිද? අපි දන්නේ නැහැ ඉතින් කීයක් තියෙනවද කියලා අපිට නිකන් අගයක් ප්‍රකාශ කරන්න පුළුවන් නේ. හරිම අගේ වෙන්න ඕනේ නැහැ. නේ? ඔව් 100ක් විතර ඇති. හොඳයි. පුළුවන් නිමාණය කරගන්න නේ. හරි. ඊට පස්සේ නිකන් මම අහනවා ඕගොල්ලන්ගේ ගෙදර වහලේ උළු නම් වහලේ උළු කීයක් ඇද්ද? නිකන් නිමාණය කරලා කිව්ව හැකිද? අමාරුයිද? හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ ගෙදර තියෙන්නේ ෂීට් නම් වහලේ. හරි ෂීට් කීයක් තියෙනවද? නිකන් වහලේ දිහා බලලා නිකන් මෙහොම බලාගෙන ගිහිල්ලා අපිට කිව්ව හැකිනේ කීයක් තියෙනවද කියලා දල වශයෙන්. හරි නිමාණය කරන්න තියෙන්නේ. හරි. එතකොට දැන් අර උඩ රූප දෙකේ නම් මොනවද? කිරිබත් කෑලි ගාන කෙලින්ම පේනවා නේද? කීයක් වගේ තියෙනවද? ඒ වගේ තැන් වල අපිට ටක් ගාලා කිව්වා කිරිබත් කෑලි ඒක නම් 12යි හරියටමනේ. අර අතේ වෙරළු ගෙඩි 7ක් තියෙනවා හරියටමනේ. ඔව්. ඒ වගේ ඒවා හරියටම කිව්ව හැකි. අර විශාල ප්‍රමාණයක් තිබ්බහම අපිට මේ හරියටම කියන්න අමාරු වෙන්නේ නේ. ගණන් කරලා බලන්න ඕනේ. හරි ගණන් කරන්න ගියොත් වෙලා යනවනේ. ඉතින් අපි මේ වගේ වෙලාවක ටක් ගාලා නිකන් අපිට හිතෙන ආගයක් අපි කියනවා මෙච්චරක් ඇති කියලා. ඒ උකට අපි ළමයි කියනවා නිමාණය කරනවා කියලා. තේරෙනවද? නිමාණය කරනවා කියන්නේ මොකද්ද කියන එක. හොඳයි. හරි. හැමෝම ලියමු මෙහෙම මාතෘකාව දැම්මනේ පාඩම. නිමාණය සහ වැටීම. 6 වෙනි පාඩම. 6 පාඩම. හොඳයි. හරි. ලියන්න මෙහෙම. ලියන්න කිසියම් සංඛ්‍යාත්මක අගයක් අනුමාන කර ඉදිරිපත් කිරීම නිමාණය කිරීම ලෙස හැඳින්වේ. හරි නිමාණය කිරීම ලෙස හැඳින්වේ. හොඳයි අපි උදාහරණයක් දෙකක් ලියුවොත් ළමයි නිමාණය කරන අවස්ථාවක් ගත්තොත් හරි එකක් මොකක්ද අපි ඔන්න ලියමු කෙසෙල් කැනක ඇති ගෙඩි ගණන නිමාණය කිරීම. හරි කෙසෙල් කියන්නේ උදාහරණාංක 1 කෙසෙල් කැනක ඇති ගෙඩි ගණන නිමාණය කිරීම. කෙසෙල් කැනක ඇති ගෙඩි ගණන නිමාණය කිරීම. හරි
තොපි බෝතලයක ඇති තොපි ගන්න. තොපි බෝතලයක ඇති අපි ගණන් කරලා බලන්නේ නැහැ. නිකන් ඒක දිහා බලලා මෙච්චරක් ඇති කියලා කියනවා. මේ කෙහෙල් කනක් දිහා බලලා මෙච්චරක් කෙසෙල් ගෙඩි ඇති කියලා කියනවා. ගණන් කරලා බලන්නේ නැහැ විමානය කරන්නේ. තොපි බෝතලයක ඇති තොපි ගන්න. තොපි ගන්න විමානයේ කිරීම. ඒ වගේ ඕන තරම් අපිට තමයි උදාහරණ තියෙනවා. හරි. තොපි ගන්න විමානයේ කිරීම. හරි මම කරන්නේ. හරි. දැන් පුතාලා ඒක තේරෙනවද නිමානය කරනවා කියන එක? හොඳයි අපි පොඩි ගණන් කිහිපයක් බලමු ඔයගොල්ලන්ට නිමානය කරගන්න පුළුවන්ද කියලා. හැමෝම එන්න ළමයි 6 එක අභ්‍යාසය. හරි ටියුට් එකේ 6 එක අභ්‍යාස තියෙනවා. අච්චු පොතේ 6 එක අභ්‍යාස තියෙනවා. හරි 6 එක අභ්‍යාසය. හරි අච්චු පොතේ ඔයගොල්ලෝ බලනවා නම් පිටු අංකය කීයද? 76. අච්චු පොතේ 76 පිටුව පෙරලා ගන්න. අච්චු පොතේ උදාලා 76 පිටුව පෙරලා ගන්න. දාන්න පොතේ 6 එක අභ්‍යාසය. ප්‍රශ්න ලියන්න එපා. අභ්‍යාසයේ නම දාන්න 6 එක අභ්‍යාසයේ සහ ප්‍රශ්නාංකය 1 දාන්න. හරි. දැන් ප්‍රශ්නේ ළමයි කියවන්න. හරි. බලන්න එතන ළමයි තියෙන්නේ රූපේ දැක්වෙන කොටසක් බැඳි බිත්තිය සම්පූර්ණයෙන් බැඳ අවසන් කිරීමට අවශ්‍ය මුළු ගඩොල් ප්‍රමාණය නිමානය කරන්න. නේ? ඔව්. නිකන් ළමයි දැන් ඔයගොල්ලන්ට උතන පේනවා ඇති මේ බිත්තියෙන් නිකන් භාගයක් විතර බැඳලා නේද දැන්? නිකන් බලන්න නිමානය කරන්න බලන්න. මේ වෙද්දී බිත්තියෙන් භාගයක් විතර ගඩොල් බැඳලා නේද? හරි. ඉස්සෙල්ලා උතන බිත්තියේ ගඩොල් කීයක් ඇද්ද? පොඩක් නිමානය කරලා බලන්න. ගඩොල් 120ක් 150. ඔයගොල්ලන්ට නිකන් හිතනාගේ නිමානය කරන්න. දැන් ඔගේ අහන්නේ ළමයි බිත්තිය සම්පූර්ණයෙන්ම බැද අවසන් කිරීමට අවශ්‍ය මුළු ගඩොල් ගාන. දැන් ඔතන තියෙන ගඩොල් ගාන ඔයගොල්ලෝ හොඳයි සමහර කට්ටිය කියනවා 130ක් විතර ඇති කියලා. හරි? ඔව් හරි. 120ක් 100ක් හරි දැන් ඔතන බැදලා තියෙන ගඩොල් ගාන 120ක් හරි 100ක් 150ක්. එතකොට ඒ වගේ දෙගුණයක් තමයි අවශ්‍ය වෙන්නේ නේ. ඔක්කොම ගඩොල් ගාන දැන් තව ඔගේ භාගයක් බඳින්නක් තියෙනවා ගඩොල්. නේ අර බිත්තිය සම්පූර්ණයෙන්ම බඳින්නත් ඕනේ. හරි. එතකොට ඕන කාට හරි සම්පූර්ණයෙන්ම බිත්තිය බඳින්න ගඩොල් නිකන් කීයක් වගේ ඇයිද? නැත්නම් මෙහෙම හිතුව හැකි ළමයි. හොඳට බලන්න අර යට බිත්තියේ යට ළමයි නිකන් එක පොලෙමක ගඩොල් කීයක් තියෙනවද බලන්න නිකන් දල වශයෙන් ඔන්න ගණන් කරලා බලුවා හැකි. අර බිත්තියේ යටම පොලෙමක ගඩොල් කීයක් තියෙනවද? ඈ 10ක් 11ක් වගේ තියෙනවා නේද ඕක. හරි. ඒ වගේ සම්පූර්ණ පේලි කීයක් බැඳලා තියෙනවද? ඔය බිත්තියේ යටම බිම මේ යටම තියෙන පොලිමේ ගඩොල් ගැට නිකන් 11ක් විතර තියෙනවා නේ. 11ක් 10ක් වගේ තියෙනවා. ඒ වගේ පොලිම් බලන්න 1 2 3 4 5 6ක් සම්පූර්ණයෙන්ම බැඳලා ඉවරයි. නේ? ඒතර අන්න ඒ වගේ උසකට ගඩොල් ගැට 60ක් විතර යනවා. 60ක් 65ක් විතර නේ. ඒතර ඒ වගේ ඒවා තව නේ එතකොට නිකන් ඒ වගේ ඒවා නේ නිකන් බිත්තිය ගස්සොල්ලා නිකන් ඉඳලා වෙන්න අනිත් යන්නේ පාවවල දැන් මේ තියෙන බිත්තියේ හරි මේක වදින්න බෑනේ. ඔව්. දැන් නිකන් ඔයගොල්ලන්ට මේනවා අර සම්පූර්ණ ගඩොල් අල්ලපු පේලි. තියෙනවා 6ක් නේද? මෙන්න මේ වගේ ඒවා. මේ වගේ පේලි 6ක් තියෙනවා. බලන්න පේනවද කියලා? 6ක් තියෙනවා නේද? යටම තව උඩක් මේ ගඩොල් ගැටලා තියෙනවා. මේ එක පේලියේ ගඩොල් ගැට නිකන් 11ක් වගේ ඉන්නවා මේනවද? පේලි හැලේ නිකන් ගඩොල් ගැට 66ක් විතර තියෙනවා බලන්න හරි කියලා. ඔව්. එතකොට දැන් මේ වෙද්දි නිකන් ඒ වගේ ගත්තොත් තව ඒ වගේ තුමුණයක් විතර උසට බඳින්න තියෙනවා තමයි. නේ මේ වගේ කියන්නේ බඳින්න ළඟ මේ වගේ බිත්තියේ
තව 3 ගුණයක් විතරනේ. හරි. 3 ගුණයක් විතර තියෙනවා. ඒ කියන්නේ විත්තියේ මුළු උස ගත්තොත් මේ ඒතර මේක නිකන් ගඩොල් 60ක් විතර යනවා නම් ඒ වගේ ඒව තව ඔක්කොම කීයක් ඕනද කියන්නේ. අවශ්‍ය මුළු ගඩොල් ගාන ඈ 60 ඒවා 4ක්. මේ 240ක් 250ක් විතර තමයි ඔය විත්තිය වදින්න යන මුළු ගඩොල් ගාන. හරිද? ඒ කියන්නේ විත්තිය සම්පූර්ණයෙන්ම වදින්න ගඩොල් නිකන් 250ක් විතර යනවා කියලා කිව්වේ. හැකි 200ක් 250ක් නේ. ඒ වගේ අගයක් තමයි ඒක නිවාණය කරද්දී ඩොට්ටක් බලලා ගන්න අගය. හරි? නේ දැන් අපි දැක්කා මේ වගේ පේලි තියෙනවා 6ක් යටම. ඒ පේලි 6 කඩොල් ගැට 60ක් 65ක් විතර තියෙනවා නේ. ඔව්. එතකොට විත්තියේ මුළු උස ඒ වගේ 4 ගුණයක්. බලන්න හොඳට. විත්තියේ මුළු උස නේ 4 ගුණයක් වගේ කිතුයි නේ. ඔව්. හරි විත්තියේ මුළු උස අර කඩොල් පේලි 6 වගේ තව ඒ වගේ 3 ගුණයක් එනවා. ඔක්කොම නම් 4 ගුණයක්. එතකොට නිකන් මේ එක පේලේ කඩොල් ගැට 60ක් නම් මේ වගේ සෙට් එකක හරි මේ වගේ ඒවා 4ක්. හරි නිවාණය කරොත් කීයක් වගේද ඒතකොට ඒක සාමාන්‍යයෙන් හරි කඩොල් ගැට 240ක් නේ 300ක් වුණත් කමක් නැහැ. ඉතින් නිවාණය කරද්දී හරි මගේ කියන්න බෑනේ. ඔව්. ඒ වගේ ඔයගොල්ලෝ 220ක් නේ හරි 250 260ක් හරි ඒ වගේ අගයක් ඔයගොල්ලෝ දාන්න. මේ විත්තියේ තියෙන එතකොට මේ විත්තියේ වැන්දාම තියෙන මුළු ගඩොල් ගාන නේ විත්තිය සම්පූර්ණයෙන්ම බඳින්න අවශ්‍ය මුළු ගඩොල් ගාන ගඩොල් 240ක් 250ක් 260ක් වගේ යන්න පුළුවන්. හොඳයි. ඊට පස්සේ ළමයි එන්න ප්‍රශ්නාංක 2. අර ළමයි පපඩම්. හරි. පපඩම් වියලීම සඳහා පපඩම් අතුරා ඇති. දැන් සමහර පැතිවල ළමයි පපඩම් වේලනවානේ. නේද? අර ඕගොල්ලන්ට ඔය පැකට් කරලා එවන පපඩම් ළමයිව වේලන්න ඕනේ. හරි පපඩම් නිෂ්පාදනය කරලා පපඩම් හොඳට වේලන්න ඕනේ. අවුවේ. හරි දැකලා තියෙනවද පපඩම් වේලනවා? හරි පපඩම් වේලලා ඊට පස්සේ තමයි පැකට් කරන්නේ. දැන් ඔය පපඩම් තමයි සමහර ඒවා දැක්කොත් එහෙම කන්න හිතෙන්නේ නැහැ වේලන විදිය. කවුරුත් දැකලා නැතුව ඇති නේද? කොළඹ පැති වල එහෙම වේලනවා නිකන්. හරි බිම දාලා වේලන්නේ ළමයි. පපඩම් ගොඩක් පපඩම් එහෙමයි හරිද? ඔය ෆැක්ටරි වල එහෙම හදන ඒවා නෙමෙයි ඕවා. සමහර ඒවා වල ගෙවල් වල ඔය නිකන් කොළඹ පැති වල එහෙම පාරේ දාලා පපඩම් වේලනවා. හරි එතන වහල වල දාලා හැමතැනම ওই පාරවල් වල බැමි වල දාලා ওই වගේ පපඩම් ටිකක් බිම දාලා වේලන්නේ. වේලලා ඊට පස්සේ ඒවා පැකට් කරනවා. හරිද? සමහර පපඩම් වල එහෙම කම්පැනි එක නමක්වත් ගහලා නැහැ. හරි ඔය නිකන් ගෙවල් වල හදන්න ළමයි. ගෙවල් වල පපඩම් හදලා අවුවේ වේලනවා. වේලලා ওই වගේ වේලන අවස්ථාවක් තියෙන්නේ. හරි. හරි පපඩම් වියලීම සඳහා පපඩම් අතුරා ඇති ආකාරයේ රූපේ දැක්වේ. සමහරවිට ළමයි බල්ලෝ එහෙම ජලා කරලත් වෙනවා. පපඩම් වලට. අපි දන්නේ නැහැ නේද? ඉතින් බිම දාලා වේලන්නේ. හරි බල්ලෝ වෙනවා, එක එක සත්තු වෙනවා නේද? හරිද? කාප්පෝ වෙනවා. දේවා ඒ වගේව තමයි වෙන්නේ. පපඩම් වල පපඩම් වැඩි කන්න එපා කියන්නේ ඒකයි. හොඳ නැහැ. කෑවට නේ. කට්ටිය රහ කර කර කනවා. හරි වේල්ල විදි දැක්කොත් පපඩම් ගන්න හිතෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ පාන් කනවනේ. හරි පාන් හදනවද දැකලා තියෙනවද? කවුරුත් දැකලා නැහැ නේද පාන් හදනවා? බේකරි ගියා නම් බලා ගන්න පුළුවන් පාන් කන එක එපා වෙනවා එතකොට. හරි. සමහරවිට ඒකේ ඇතුලේ අනන්නේ ලොකු ප්‍රමාණයක් අන්නවනේ පිටි දාගෙන ඉන්නේ ද අන්න එක්කෙනා ඒකට නැගලා බැහැගෙන අනන්නේ නිකන්. හරිද? දැකලා තියෙනවද? දාඩිය පෙරාගෙන. හරි. ඒවා තමයි අපි කන්නේ පාන්. හොඳයි. හදන විදිහ දැක්කහම කන්න හිතෙන්නේ නැහැ. ඔයගොල්ලෝ දැකලා නැහැ. හරි. පපඩනුත් එහෙමයි තමයි. දැන් පපඩම් ගොඩක් ලාට සමහර ඔය අපි කියන්නේ සමහර නිකන් ඔය කැලණිය පැත්තේ එහෙම හදනවා. බීගම කැලණිය නිකන් පාරවල් වල දාලා එහෙම වේලනවා. ඉතින් ඒවල් වල පපඩම් නිෂ්පාදනය කරලා ඔක වේලන්න ඕනේ. වේලලා තමයි පැකට් කරලා ඒගොල්ලෝ කටවලට දාන්නේ. හරි. ඉතින් මේ වගේ අවස්ථාවක් තමයි උතන පොඩ්ඩක් බලන්න ළමයි. ඕකේ දැන් පපඩම් කීයක් ඇත්ද? නිමාණය කරන්න බලන්න. හරි. ප්‍රශ්නාංක 2. 6 එක අභ්‍යාසයේ ප්‍රශ්නාංක 2. හරි 6 එක අභ්‍යාසයේ ප්‍රශ්නාංක 2 6 එක අභ්‍යාසය හරි ප්‍රශ්නාංක 1ට මම උත්තරයක් ඔයගොල්ලන්ට කිව්වා කීයක් වගේද 240ක් 250ක් වගේ උත්තරයක් අර 220ක් මොකක් හරි වගේ අගයක් දාන්න හා ඔතන තියෙන තමයි පපඩම් ප්‍රමාණය නිමාණය කරලා හරියටම ඕනේ දල වශයෙන් නිමාණය කරලා කියන්නේ ඕකත් ළමයි නිකන් මෙහෙම ගණන් කරලා බලන්න ඔක්කොම ගණන් කරන්නේ නැහැ
අර නිකන් ඕකේ නිකන් අර එක කෑල්ලක පපඩම් කීයක් තියෙනවද මේ? දැන් මේ වගේ පපඩම් ටික දාලා තියපුවම බලන්න. ළමයි. හරි. දැන් මේක බලන්න මේ වගේ අපිට පේන්නේ පපඩම් ටික. නිකන් මෙතන ළමයි බලන්න එක කෑල්ලක පපඩම් කීයක් තියෙනවද? ඈ? මේ වගේ එක කෑල්ලක පපඩම් කීයක් තියෙනවද? පපඩම් නිකන් ගණන් කරොත් කීයක් එනවද? මේ එක කෑල්ලක පපඩම් කීයක් එනවද? කියයි 3යි 4යි 7යි 10යි 14ක් වගේ දෙන්නේ. නිකන් පොඩ්ඩක් බලන්න එක කෑල්ලක මේ වගේ එක කෑල්ලක පපඩම් කීයක් තියෙනවද? ඊට පස්සේ නිකන් ඒ වගේ කෑලි කීයක් තියෙනවද බලන්න. චුට්ටක් ඉක්මන් කරන්න. හොඳයි. අන්න එහෙම හිතලා පොඩ්ඩක් කල්පනා කරලා උත්තරේ ගන්න. නිකන් අගයක් කියන්නේ නැතුව. එතකොට අපි අර කියන අගේ චුට්ටක් ළමයි හරිම අගයට සමීප වුණා නම් ගොඩක් හොඳයිනේ. නිමාණය කරලා කියන අගය එක එක අගයක් කියන්නත් එපා. නිමාණය කරලා කියන අගය හරිම උත්තරේට ටිකක් සමීප වුණා නම් වඩාත් හොඳයි. හරි ඉක්මන් කරන්න. හරි ඉක්මනට ළමයි හදන්න. හොඳයි ඔයගලන්ට එන උත්තර ගන්න. හරි. නිකන් එක කෑල්ලක පපඩම් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14ක් තියෙනවා නේද? 14යි ඔව්. ඒ වගේ කෑලි කීයක් තියෙනවද? මේ වගේ කෑලි 1යි මෙතන 2යි මෙතන 3යි මෙතන 4යි. 4ක් තියෙනවානේ. ඒ කියන්නේ පපඩම් ළමයි 14 කෑලි කීයක් තියෙනවද? එක බෝලින්ක කීයක් තියෙනවද? 14 ඒවා 4ක්. ඔව්. හරි නිමාණය කරද්දී හරි 14 ඒවා 4ක් ගන්න වෙනවා. ඒකට නිකන් 14 ඒවා 4ක් ගත්තොත් කීයද? 4 වරක් 4 16න් 6 දැන් මේකක් විතරුයි 4 වරක් එක 4යි 1යි 56ක් තියෙනවා නේද? මේ එක බෝලින්ක පපඩම් 56ක් තියෙනවා. ඒ වගේ බෝලින් කීයක් තියෙනවද? 1යි 2යි ඔව් 3යි 4යි 5යි 6යි. ඒ වගේ බෝලින් 6ක් තියෙනවා. අන්න එහෙම නිමාණය කරනවා නම් හොඳයි නේ. ඔව්. ඒක බෝලින්ක පපඩම් 56ක් කියලා ගන්න ඕනේ 55ක් වගේ ගන්න. හරි? පපඩම් 55ක් වගේ එක බෝලින්ක තියෙනවා. නැත්නම් පපඩම් 50ක් හරි කමක් නැහැ. එක බෝලින්ක පපඩම් 50ක් විතර තියෙනවා. ඒ වගේ බෝලින් 6ක් තියෙනවා. නිමාණය කරද්දී හරිමාගේ ඕනේ. හැබැයි හරිමාගේට පොඩ්ඩක් ආසන්න වෙනවා නම් හොඳයි ඈ. ඔව් එක බෝලින්ක පපඩම් 50ක් විතර තියෙනවා. ඒ වගේ බෝලින් 1යි 2යි 3යි 4යි 5යි 6යි. 50 6ක් කීයද? ඔව් 300ක් වගේ හම්. හරි 320ක් 330ක් හොඳයි. 336ක් හරි. හරි. ඒතර ඒක තමයි පපඩම් කීයක් තියෙන්නේ? 320ක් 330ක් හරි ඒක හරියට දාන්න 300ක් 340ක්. හොඳයි. දැන් අපි ළමයි මේ පටන් ගන්න තියෙන්නේ ඔයගොල්ලන්ගේ 6 වෙනි පාඩම නිමාණය හා වැටීම. හරි ඒක දැන් පළවෙනි අභ්‍යාසයට ඇවිල්ලා තියෙන්නේ ඉක්මන් කරන්න 6 එක අභ්‍යාසය. අච්චි පොතේ පිටු අංක 75. හරි. දැන් ළමයි එන්නේ ප්‍රශ්නාංක 3 77 නේ. ඔව්. පිටු අංක 77 ප්‍රශ්නාංක 3. තමයි නිමාණය කරනවා කියන එක පොඩි දෙයක් ඈ. නිකන් කිසියම් දෙයක් අපි නේ අනුමාන කරලා කිසියම් දෙයක අගය ප්‍රකාශ කරනවාට අපි කියන්නේ නිමාණය කරනවා කියලා. හරි කිසියම් ප්‍රමාණයක් අපි අනුමාන කරලා ප්‍රකාශ කරනවාට කියනවා නිමාණය කරනවා කියලා. හොඳයි. ප්‍රශ්නාංක 3 කරන්න බලන්න. ප්‍රශ්නාංක 3 කරන්න බලන්න. හරි දැන් ක්ලාස් එකට ආපු ළමයි රෙකෝඩින් එක හෙට ඉල්ල ගන්න මුල ටික බලා ගන්න බැරිනවා නේ. හරි කොහොම හරි පන්තියට 6 වෙද්දිම සම්බන්ධ වෙන්න. හරි පන්තිය 6ට පටන් ගන්නවානේ. එතකොට එහෙම සම්බන්ධ වෙන්න බැරි වුණොත් රෙකෝඩින් එක පහවදාට ඉල්ල ගන්න.
ඉල්ලගෙන බලන්න කොහොම හරි. හරි. හරි ඉක්මන් කරන්න. හරි. ප්‍රශ්නාංක 3 කියවන්න. එක්තරා විද්‍යාලයක 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය තෙක් 6 7 8 9 10 11 මේ පන්ති 6ක් ශ්‍රේණි 6ක් ඔව් ශ්‍රේණි 6ක් තෙක් 6A 6B 7C අන්න 6 ශ්‍රේණිය ගත්තොත් ළමයි 6A 6B 6C පන්ති 3යි ඒ වගේම 7ත් 7A 7B 7C 7ත් පන්ති 3යි 8ත් එතකොට 8A 8B 8C 8ත් පන්ති 3යි නේ 9ත් ওই විදිහටම පන්ති 3ක් තියෙනවා 10ත් පන්ති 3යි 11ත් පන්ති 3ක් තියෙනවා මට කියන්න ওই පාසලේ තියෙන මුළු පන්ති ගාන කීයද එතකොට 6 පන්ති 3යි 7 පන්ති 3යි 8 පන්ති 3යි 9 පන්ති 3යි 10 පන්ති 3යි 11 පන්ති 3යි නේ ඒ තුනේව 6ක් පන්ති 18ක් තියෙනවා ඒක තේරෙනවද තුනේව 6ක් පන්ති 18ක් තියෙනවා ඔක්කොම ඉතින් අපිට කියනවා ළමයි ආදී වශයෙන් සමාන්තර පන්ති 3 බැගින් ඇත එම සෑම පන්තියකම ආසන්න වශයෙන් සමාන ශිෂ්‍ය සංඛ්‍යාව බැගින් සිටිති අන්න හැම පන්තියකම එකම ශිෂ්‍ය සංඛ්‍යාවක් තමයි ඉන්නේ 6A පන්තියේ සිටින ශිෂ්‍ය සංඛ්‍යාව 36කි එතකොට අනිත් පන්ති වලත් තමයි 36 ගානේ තමයි ඉන්නේ මෙම විද්‍යාලයේ 6 සිට 11 තෙක් ශ්‍රේණි වල සිටින මුළු ශිෂ්‍ය සංඛ්‍යාව නිමානය කරන්න ඉතින් ළමයි අපි දැක්ක දැන් පන්ති ඔක්කොම 6 ඒවා 3 ගානේ 6ක් නේ 18ක් තියෙනවා එක පන්තියක ඉන්නවලු 36ක් ඒ වගේ පන්ති 18ක ළමයි කීයක් ඉන්නවද හරි වැඩි කරන්න 36 18 වැඩි කරලා නිමානය කරලා වේ ගන්න හරි දෙතන ළමයි අපිට හරි වගේ ගන්න පුළුවන් නිමානය කරලා නේ ඔව් හරි වගේ ගත්තත් තමයි නෑ නිමානය කරලා අටවරක් 6 48න් 8 දැම්මා අටවරක් 6 48න් 8 දැම්මා 4ක් ඉතුරු අටවරක් 3 24යි 4යි 28යි ඊට පස්සේ එකකින් වැඩි කරන්න නේ කලින් 8කින් වැඩි කරේ එක් වරක් 6යි අපි වැඩි කිරීම ඉගෙන ගත්තා එක් වරක් 3 3යි දැන් මේක එකට එකතු කරන්න 8යි 8යි 6යි 14න් 4 දැම්ම එකක් ඉතුරුයි 1යි 2යි 3යි 6යි පස්සේ ඉන්න ශිෂ්‍ය සංඛ්‍යාව 648ක් ඉතින් නිමානය කරලා 600ක් 650ක් වගේ කිව්වට කමකුත් නැහැ ඉතින් නැත්තම් ඔහොම හදලා ගන්නත් පුළුවන් ළමයි හරි දැන් අපි අර කපඩම් ගාන හදද්දිත් මතකනේ ඒක දැන් ඕනනම් මෙහෙම හදන්නත් තිබ්බා නේ එක පොලිමක කපඩම් තිබ්බා කීයක්ද එක කෑල්ලක කපඩම් 14යි නේ ඔව් එක කෑල්ලක කපඩම් 14ක් තිබ්බා ඒ වගේ කෑලි 4ක් තිබ්බ එක පොලිමක නේ එතකොට 4 වරක් 4 16න් 6 දැම්ම එකක් ඉතුරුයි 4 වරක් 1 4යි 1යි 5 නේ එතකොට එක පොලිමක කපඩම් 56ක් තියෙනවා ඒ වගේ පොලිම් 6ක් හරි. ඔව් ඒ දෙවෙනි ගානත් එහෙම හදන්නත් තිබ්බනේ. එක පොලිමක පොපඩම් 56ක් නම් ඒ වගේ පොලිම් 6ක්. 6 වරක් 6 36න් 6 දැම්මා. 3ක් ඉතුරුයි 6 වරක් 5 30යි 3යි 33යි නේ. ඒතර පොපඩම් 336ක් විතර තියෙනවා. මෙතන ඉස්කෝලේ ළමයි 648ක් 650ක් විතර නිමානය කරලා ඕන නම් 650ක්. මේ ළමයි 650ක් විතර ඉන්නවා. අර හරිමාගේ කියන්න ඕනේ නැහැ. අපිට මේ ආසන්න වශයෙන් සමාන කිට්ටු වගේක් අපි කියමු නිමානය කරලා. හොඳයි අන්තිම ගානක් හදන්න. දැන් ඒකේ ළමයි පොත් රාක්කයක් තියෙන ප්‍රශ්නාංක 4. ප්‍රශ්නාංක 4 ඉක්මන් කරන්න. හරි. මට ඒකේ උත්තරේ හැමෝම හදලා බලන්න. අගේ දාන්න.
හොඳයි. හරි. පොත් රාක්කේ තියෙන මුළු පොත් ගානනේ. හරි. එතකොට ළමයි ওই රාක්කේ පොත් රාක්කේ බලන්න අර කුටීර කීයක් තියෙනවද? හොඳට බලන්න. කුටීර එක පොලිමක 5ක් තියෙනවා. හොඳට බලන්න. මේ පොත් රාක්කේ අර කෑලි වෙන් කරලා තින්නේ නේ. කුටීර කියලා කියන්නේ ඒවන්නේ. එක කුටීරයකට පොත් 11ක් දාන්න පුළුවන්ලු. නේ? එතකොට මෙම රාක්කයේ සම්පූර්ණයෙන්ම පොත් වලින් ඇසිරීමට අවශ්‍ය මුළු පොත් ගාන නිර්මාණය කරන්න. එතකොට ළමයි එක කුටීරයක පොත් 11යි. එක පොලිමක කුටීර කීයක් තියෙනවද? හරි. එක පොලිමක කුටීර කීයක් තියෙනවද? හරි මම ඇදලා වෙන්නම් මෙන්න පොත් රාක්කේ. හරි. right. ඒක එක පොලිමක තමයි කුටීර 5ක් තියෙනවා නේ. කුටීර 5ක්. ඔය විදිහට නේ. හරි. එතකොට ළමයි 1යි 2යි 3යි 4යි 5යි නේ. එතකොට මේක කුටීරයක පොත් 11 ගන්න දෙන්නේ නැහැ. එක කුටීරයකට පොත් 11 ගානේ. එතකොට පොලිමක ළමයි පොත් කීයක් දැම්ම හැකිද? පොලිමකට. අකාර කියන්නේ එක පොලිමක පොත් 11 ගානේ 5ක්. ඉස්සෙල්ලා උනා 11 5න් වැඩි කරලා ගන්න කීයද කියලා. 5ක් එක 5යි 5ක් එක 5යි ඔව්. එක පොලිමක පොත් 55ක් තියෙනවා. 55ක් දැම්ම හැකි. ඒ වගේ පොලිම් 5ක් තියෙනවා. එහෙනම් 55ව 5ක් නේ. හරි 55 55 ගන්න. 5ක් 5 25න් 5 දැම්ම දෙකක්. ඒකදී 5ක් 5 25 දෙකයි 27යි. ඔව් 270ක් නේ 270ක් 280ක් වගේ අගයක් අපිට එතකොට කිව්ව හැකි අනුමාන කරලා. හොඳයි. ගොඩක් අයගේ උත්තර හරි. හරි ඒ වගේ හරියටම අනුගාමී කරලා කියන්නත් පුළුවන්. තේරුණාද? නේ? හරි. ඉතින් දැන් ඔයගොල්ලන්ට තේරෙනවා අනුමාන කරනවා කියන එක ඉතාමත් ලේසි වැඩක්. අමාරු නෑ නේද? නේ? අපිට කිසියම් සංඛ්‍යාත්මක අගයක් නේ දල වශයෙන් අපි නිමාණය නැත්නම් අනුමාන කරලා අගය ප්‍රකාශ කරොත් අපි ඒකට කියනවා නිමාණය කරනවා කියලා. නිමාණය. ඉතින් අපි නිමාණය කරද්දී චුට්ටක් බලන්න ඕන ළමයි ඒ කියන අගය හරිම අගයට චුට්ටක් ආසන්න වුණා නම් හරි නේද? හරි? දැන් මෙතන පොත් රාක්කේ පොත් 1000ක් දාන්න පුළුවන් කිව්වොත් ඒක හරියන්නේ නැහැ නේද? ඒක ගැලපෙන්නේ නැහැ. ඒ ගොඩක් වැඩි අගයක් නේ. මේ පොත් රාක්කේ පොත් 1000ක් අඩු කරන්න පුළුවන්. ওই විදියට. ඒ වගේ ඒවා කියන්නේ පරිමාණ කරලා නේ. හරි 270ක් මේ 300ක් වගේ කිව්වත් කමක් නැහැ ඉතින් 250ක් අර වෙන්න බැරි යකියන් කියන්න එපා මේ පොත් රාක්කේ පොත් 50යි දාන්න පුළුවන් එහෙම කියන්න එපා නිමාණය කරලා අපි කියන දේ අර හරිමාගේට චුට්ටක් කිට්ටු වෙන්න ඕන ළමයි අඩු වුණාට වැඩි වුණාට කමක් නැහැ ගොඩාක් අඩු වෙලත් බෑ ගොඩාක් වැඩි වෙලත් බෑ තේරුණාද කියන එක හරි නිමාණය කරලා නිකන් අපි අනුමාන කරලා අගයක් ප්‍රකාශ කරමු හොඳයි දැන් අපි ළමයි නිමාණය කියන කොටස ඉවරයි. දැන් පාඩමේ අන්තිම කොටස වැටීම අනුමාත්‍රකාව දාන්න වැටීම කියලා දාන්න. වැටීම හරි. අනුමාත්‍රකාව දාන්න වැටීම. හරි. දැන් මොකක්ද ළමයි මේ වැටීම? මේ වැටීම කියන එකත් ළමයි නිමාණයත් එක්ක සම්බන්ධ දෙයක්. හරි? නිමාණයත් එක්ක සම්බන්ධ දෙයක් තමයි වැටීම කියලා කියන්නේ. දැන් මෙන්න මේ වදයක් තියෙනවා. හරි. එතකොට මම ඕගොල්ලන්ට මෙතන පෙන්නනවා. හරි. මේකේ තියෙන පෑන් ගාන. මොකද අහගන්න? ඔව්. දැන් මේකේ තියෙන පෑන් ගාන. නිකන් නිමාණය කරන ටක් ගාලා. හරි. කීයක් වගේද?
බලමු. හරි. ඔන්න බලා ගන්න මම මේ දෙක අතේ අතෙන් කියන්න හදන්නේ. මගේ අතේ තියෙන පෑන් ගාන. මගේ අතේ තියෙන පෑන් ගාන. 10යි 10යි 15යි නම්. හොඳයි. දැන් අපි පොඩ්ඩක් බලමු අපි මගේ අතේ තියෙන හරිම පෑන් ගාන කියන එක 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. මගේ අතේ තියෙන පෑන් ගාන හරියටම 8යි. හරියටම 8යි. හොඳයි. දැන් සර්ගාව ඔයාලට කියන්න පුළුවන් හරියටම පෑන් කීයක් තියෙනවද? 8ක් තියෙනවා. සර්ගාව පෑන් 10ක් වගේ ඇති. එහෙම කියන්න බෑද? 10ක් වගේ ඇති. පුළුවන්. හරියටම ගාන කියන්න ඕනේ නැහැ නේද? හරිද? සර්ගාව පෑන් 10ක් වගේ ඇති. හරි. ඊට පස්සේ මම ගන්නවා තව මගේ ගාවට පෑන් 3ක්. මේ 4ක් ගන්නවා. දැන් මගේ තියෙන මුළු පෑන් ගාන කීයද? කලින් 8ක් තිබ්බ දැන් 4ක් ගත්තා. කීයද? දැන් මගේ අතේ තියෙන මුළු පෑන් ගාන 12යි. ඒත් කාට හරි කිව්වේ ඇයි සර්ගාව පෑන් 10ක් විතර ඇති. හරි මගේ 12යි පෑන් 10ක් විතර ඇති. හරි. මම තවත් පෑන් 4ක් ගන්නවා. හරි තව පෑන් 5ක් ගන්නවා. තව පෑන් 5ක්. දැන් මගේ අතේ පෑන් කීයක් තියෙනවද? කලින් 12යි තව 5ක් ගත්තා. අතේ පෑන් දැන් 17ක් තියෙනවා. හරිද? කාට හරි කිව්ව හැකි සර්ගාව පෑන් 20ක් විතර ඇති. වැරද්දක් නැහැ නේ. ඔව්. හරි. 17ක් තියෙනවා හැබැයි කිව්ව හැකි 20ක් විතර ඇති. දැන් ළමයි අපි අන්නේ වගේ කිසියම් සංඛ්‍යාවක් හොඳට අහගන්න. හරි. කිසියම් සංඛ්‍යාවක් අපිට පුළුවන් ළමයි ආසන්න 10 ගුණාකාරයට නිමානය කරලා ඉදිරිපත් කරන්න. කිසියම් සංඛ්‍යාවක් ආසන්න 10 ගුණාකාරයට නිමානය කරන්න පුළුවන්. දැන් 10 ගුණාකාර මොනවද? මට පොඩ්ඩක් 10 ගුණාකාර කියන්න. 10 ගුණාකාර 10 20 30 40 50 60 නේ 70 80 90 හරි 100 110 120 130 හරි ඔය ඔක්කොම 10 ගුණාකාරනේ සංඛ්‍යාවක අග ඉලක්කම බිඳුවක් වුණොත් ඒ සංඛ්‍යාව 10 ගුණාකාරයක් වෙනවනේ හරි ඒකෝ තමයි මේ වැටීම කියලා කියන්නේ අපිට කිසියම් සංඛ්‍යාවක් දුන්නාම හොඳට අහගන්න හරි අපිට දැන් මෙතන ළමයි ඉගෙන ගන්න තියෙන්නේ මේ සංඛ්‍යාවක් ආසන්න 10ට වැටීම හරි සංඛ්‍යාවක් ආසන්න 10ට වැටීම හොඳයි අනුහත්තුකාව දාන්න සංඛ්‍යාවක් ආසන්න 10 ගුණාකාරයෙන් ආසන්න 10 නැත්නම් 10ට නැත්නම් ආසන්නේ 10 ගුණාකාරයට වැටීම සංඛ්‍යාවක් ආසන්න 10ට නැත්නම් 10 ගුණාකාරයට වැටීම හරි හොඳට අහගන්න දැන් කියලා දෙන්න හදන්නේ හරිද දැන්මද සංඛ්‍යාවක් ආසන්න 10 ගුණාකාරයට වැටීම හරි මම දැන් ළමයි ඕගොල්ලන්ට මෙන්න සංඛ්‍යාව ගැන දෙනවා නිකන් ඉස්සෙල්ලා බලන්න 8 12 16 හරි සංඛ්‍යාවක් ආසන්න 10 ගුණාකාරයට වැටීම. දැන් පොඩ්ඩක් බලා ගන්න. මම කියලා දෙන්නයි හදන්නේ මේ වටේට විදිය. සංඛ්‍යාවක් ආසන්න 10 ගුණාකාරයට වැටීම. නැත්නම් ආසන්න 10ට වැටීම. හොඳයි. මම තමයි දැන් සංඛ්‍යා කීපයක් දෙනවා 7 12 බලාගෙන ඉන්න. 7 12 හරි 16 21 25 හරි 29
34 42 58 75 88 93 හරි ඔන්න සංඛ්‍යා කීපයක් මම දෙනවා. හොඳට දැන් අහගන්න තමයි ඈ. දැන් මම මේ වගේ සංඛ්‍යා කීපයක් ඔය වගේ අපිට ඕනම සංඛ්‍යාවක් දෙන්න පුළුවන් නේ. හරි. මම දැන් කියනවා තමයි මේ සංඛ්‍යා මට හොයලා දෙන්න කියනවා ඕගොල්ලන්ට ආසන්න 10 ගුණාකාරයට වටයන්න කියලා දුන්නොත් මේ වගේ සංඛ්‍යාවක් දීලා ආසන්න 10 ගුණාකාරයට. එතකොට ළමයි අපි කරන්නේ මේ දීපු සංඛ්‍යාව දෙපස තියෙන 10 ගුණාකාරය ලියා ගන්න. දැන් මට කියන්න 7ට අඩු 10 ගුණාකාරය ලියුවොත් ඉතින් බිඳුව තමයි ලියා ගන්න වෙන්නේ 10 වරක් බිඳුව බිඳුවයි. 7ට වැඩි 10 ගුණාකාර කීයද? 10 වරක් එක 10යි. 12 කියන සංඛ්‍යාව ගත්තොත් 12ට අඩු 10 ගුණාකාරය 10යි 12ට වැඩි 10 ගුණාකාරය 20 නේද? හරි. ඔව් 16 ගත්තොත් 10 16ට අඩු 10 ගුණාකාරය 10 16ට වැඩි 10 ගුණාකාරය 20 නේ. 21 ගත්තොත් 20යි 30යි නේ. හරි 25 ගත්තොත් ඒත් 20යි 30යි. 29 ගත්තා 20යි 30යි. මම මේ දීපු සංඛ්‍යාව දෙපැත්තේ තියෙන 10 ගුණාකාර ලියා ගන්නවා. 34 ගත්තොත් 30යි 40යි. මේ දීපු සංඛ්‍යාවට අඩු 10 ගුණාකාරයයි වැඩි පැත්තෙන් එන 10 ගුණාකාරයයි. 42 ගත්තොත් 40යි 50යි. මේ දීපු සංඛ්‍යාව දෙපස තියෙන 10 ගුණාකාර දෙක ලියා ගන්න. 10 ගුණාකාර ඔයගොල්ලෝ දන්නවනේ. 58 දෙපැත්තේ තියෙන්නේ 50යි 60යි. 75 දෙපැත්තේ තියෙන්නේ 70යි 80යි. 80ට දෙපැත්තේ තියෙනවා 80යි 90යි 93 දෙපැත්තේ තියෙන්නේ 90යි 100යි. ඒක තේරෙනවනේ. සංඛ්‍යාවක් දුන්නාම මේකට දෙපැත්තේ තියෙන, ඒ කියන්නේ වැඩි සහ අඩු 10 ගුණාකාර දෙක ලියුව හැකියි. දැන් අපෙන් අහනවා ළමයි මේ දීපු සංඛ්‍යාව ආසන්න 10ට වට යන්න කිව්වොත් මෙන්න මේ දීපු සංඛ්‍යා ටික ආසන්න 10 ගුණාකාරයට වට යන්න කිව්වම අපි බලන්න ඕන ළමයි මේ සංඛ්‍යාව වඩා ආසන්න වෙන්නේ මේ පැත්තටද මේ පැත්තටද? දැන් උදාහරණයක් 7. ළමයි 7 ආසන්න වෙන්නේ බිඳුවටද 10 පැත්තටද? පොඩ්ඩක් කල්පනා කරලා කියන්න. 7 කියන සංඛ්‍යාව ආසන්න වෙන්නේ බිඳුවටද 10ටද? වඩා ආසන්න කිට්ටු 10ට. හොඳයි. එහෙනම් තමයි 7 කියන සංඛ්‍යාව අපි ආසන්න 10 ගුණාකාරයෙන් ඉදිරිපත් කරොත් ආසන්න 10ට ඉදිරිපත් කරොත් 10මයි එන්නේ උත්තරේ. හරි? 10මයි එන්නේ. 12 කියන සංඛ්‍යාව ආසන්න වෙන්නේ 10 පැත්තටද 20 පැත්තටද? 12. පොට්ටක් ගාලා කියන්නේ. 12 කියන සංඛ්‍යාව වඩා ආසන්න වෙන්නේ 10 පැත්තටද 20 පැත්තටද? 12 ඈ? ඔව් 10 පැත්තට. එහෙනම් 12 කියන සංඛ්‍යාව 10ට වැඩිවුවාම 10මයි එන්නේ. ආසන්න 10 ගුණාකාරයේ 10යි. 16 ළමයි කිට්ටු 10 පැත්තටද 20 පැත්තටද? නිකන් මැද සෙට් වෙන්නේ 5ක් වෙන අගයක් නෙමෙයි 15නේ. ඔව් 20 පැත්තට. හොඳයි. 16 වැඩිවුවාම එන්නේ ළමයි උත්තරේ 20යි. තේරුණාද? උත්තරේ ගන්න විදිය. 16 ආසන්න 10ට වැඩිවුවාම උත්තරේ 20 එනවා. වඩාත් කිට්ටු 10 ගුණාකාර තමයි අහන්නේ. සංඛ්‍යාවක් 10ට වටිනවා කියලා කියන්නේ ළමයි ඒ සංඛ්‍යාව වඩාත් කිට්ටු 10 ගුණාකාරය ලියනවට. නේ? හරි. 21 ළමයි කිට්ටු 20ටද 30ටද? 20ට. හොඳයි. 21 කිට්ටු 20ට. මෙන්න. 25 අන්න ළමයි මැද. දැන් ළමයි මැද අගේ ආවොත් මැද සංඛ්‍යාව આવොත් දැන් සමහර ළමයි කියනවා 20යි 30යි දෙකම ගන්නවා කියලා. සමහර ළමයි කියනවා 20 ගන්නවා, සමහර අය කියනවා 30 ගමු කියලා. ළමයි මැද අගයක් ආවොත් 25 කියන්නේ මැදනේ. ඔව්. ඒ කියන්නේ සංඛ්‍යාවක එක ස්ථානයක පහක් ආවොත් අන්න පොඩි කචල්ලයක් එනවා. නේ? ඔව්. දැන් සංඛ්‍යාවක ළමයි එක ස්ථානයේ 5ට වඩා අඩු නම් සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම 4 3 2 1 නම් එයා ආසන්න 10ට වැටෙවුවාම යන්නේ අඩු පැත්තේ 10 ගුණාකාරය තමයි එන්නේ. සංඛ්‍යාවක එක ස්ථාන ඉලක්කම 5ට වැඩි නම් 6 7 8 9
එයා 10ට වැටෙවුවාම වැඩි පැත්තේ 10 ගුණාකාරයට තමයි එන්නේ. මැදගේ ආවොත් 5 මොකද කරන්නේ? ඒකත් ළමයි අපි ගන්නේ වැඩි පැත්තට. අන්න ඒක පොඩ්ඩක් මතක තියාගන්න වෙනවා. හරි? ඒ කියන්නේ සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම 5 6 7 8 9 තිබ්බොත් ඒක වැටෙව්වහම එන්නේ 10 ගුණාකාරයට එන්නේ වැඩි පැත්තේ 10 ගුණාකාරයට. දැන් 25 අපි ගන්නේ 10ට වැටෙව්වහම 30යි කියලා. 29 කොහොමද 30ම තමයි වැඩි පැත්ත එන්නේ මේකේ. 34 මොන පැත්තටද? අඩු පැත්තට යන්නේ 34 නේ 30 පැත්තට. 42 42ක් අඩු පැත්තට නේද? 40 තමයි එන්නේ. 58 ආසන්න වෙන්නේ 60ට නේ. 75 ආසන්න වෙන්නේ අන්න 70ටද 80ටද? 75 ආයෙ අර මැදාගේ ආවා 5. 75 ආසන්න වෙන්නේ 70ටද 80ටද? ඔව් 80ට නේ. හරි 88 ආසන්න වෙන්නේ 80ටද 90ටද? 90ට හොඳයි තේරෙනවා. 93 ආසන්න වෙන්නේ 100ටද 90ටද? 90ට. ඔන්න ළමයි අපිට වටේන විදිය තේරුම් ගන්න පුළුවන්. හොඳයි. අපි ඉස්සෙල්ලාම ළමයි මේ වටයක්දි පාවිච්චි කරන රීතිය නේ සංඛ්‍යාවක් ආසන්න 10ට වැටීමේදී භාවිතා කරන රීතිය. හරි. ලියන්න මෙහෙම. හරිද? ලියන්න පොඩි නිකන් මාතෘකාවක් වගේ දැම්මම කමක් නැහැ. හරිද? වැටීමේ රීතිය. වැටීමේ රීතිය. හරි. වැටීමේ රීතිය කියලා දාලා ලියන්න මෙහෙම. ලියන්න. වැටීමේ රීතිය. හරිද? ඉක්මන් කරන්න. වැටීමේ රීතිය. හරි. එතකොට ළමයි ලියන්න මෙහෙම. ලියන්න සංඛ්‍යාවක් ආසන්න 10 ගුණාකාරයට සංඛ්‍යාවක් ආසන්න 10 ගුණාකාරයට වැටීමේදී සංඛ්‍යාවක් ආසන්න 10 ගුණාකාරයට වැටීමේදී එම සංඛ්‍යාවේ එක ස්ථානයේ ඇති ඉලක්කම එම සංඛ්‍යාවේ එක ස්ථානයේ ඇති ඉලක්කම එම සංඛ්‍යාවේ එක ස්ථානයේ ඇති ඉලක්කම එක ස්ථානයේ ඇති ඉලක්කම 5ට අඩු නම් එක ස්ථානයේ ඇති ඉලක්කම 5ට අඩු නම් එය පෙර 10 ගුණාකාරයෙන්ද
එය පෙර 10 ගුණාකාරයෙන්ද පහ හෝ පහට වැඩි නම් 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 එය පසු 10 ගුණාකාරයෙන්ද එය පසු 10 ගුණාකාරයෙන්ද ඉදිරිපත් කෙරේ. එය පසු 10 ගුණාකාරයෙන්ද ඉදිරිපත් කරේ. දැන් ලියා ගන්න බැරි වෙච්ච ළමයි ඉන්නවා නම් අච්චු පොතේ පිටු අංක 79 පෙරලා අච්චු පොතේ පිටු අංක 79 යටම තියෙනවා මං කිව්ව එක. හරි ලියා ගන්න බැරි වෙච්ච ළමයි ඉන්නවා නම් ඒක බලලා ලියා ගන්න පුළුවන්. හරි පිටු අංක 79 යටම තියෙන එක. සංඛ්‍යාවක් ආසන්න 10 ගුණාකාරයට වැටීමේදී එම සංඛ්‍යාවේ එක ස්ථානයේ ඇති ඉලක්කම පහට අඩු නම් හරිද පහට එක ස්ථානයේ අපිට සංඛ්‍යාවක් ළමයි 10ට වට යන්න දුන්නාම ඒ සංඛ්‍යාවේ මේ එක ස්ථානයේ තියෙන ඉලක්කම පහට වඩා අඩු නම් ඒ කියන්නේ 1 4 2 3 වගේ ඉලක්කමක් නම් හරිද එම සංඛ්‍යාව ඒට පෙර ඇති මෙන්න මේ ආසන්නම 10 ගුණාකාරයට තමයි එන්නේ උත්තරේ වැටෙවුවාම ඒක තමයි එන්නේ ඒකට පෙර තියෙන 10 ගුණාකාරය තමයි උත්තරේට එන්නේ ඊට පස්සේ මම කිව්වා පහ හෝ පහට වැඩි නම් එක ස්ථානයේ ඉලක්කම පහ හෝ පහට වැඩි නම් 5 6 7 නේද 8 9 අන්න ඒ වගේ ඉලක්කම් තිබ්බොත් සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම එයා 10ට වැටෙවුවාම එන්නේ එම සංඛ්‍යාවට පසුව තියෙන 10 ගුණාකාරය තමයි උත්තරේට එන්නේ වැටෙවුවාම. ඔක තමයි වැටීමේ රීතිය. පැහැදිලිද? හොඳයි. අපි දැන් ළමයි යමු ප්‍රශ්න කිහිපයක්. හරි පහත දැක්වෙන එක් සංඛ්‍යා ආසන්න 10ට වට යන්න. හරි ලියා ගන්න හැමෝම ප්‍රශ්නේ. හරි. ලියා ගන්න ප්‍රශ්නේ පහත දැක්වෙන අපි මේක මෙහෙම ලියාගමු පහත දැක්වෙන්නේ සංඛ්‍යා කිහිපයක් පහත දැක්වෙන්නේ සංඛ්‍යා කිහිපයක් පහත දැක්වෙන්නේ සංඛ්‍යා කිහිපයක් ආසන්න 10 ආසන්න 10 ගුණාකාරයට ආසන්න 10 ගුණාකාරයට ආසන්න 10 ගුණාකාරයට වැටයූ විට ලැබෙන අගයන්ය ආසන්න 10 ගුණාකාරයට වැටයූ විට ලැබෙන අගයන්ය. හරි. උදාහරණ මේක ඔක්කොම ලියා ගන්න ඉස්සෙල්ලා මේ සංඛ්‍යා ටික ලියා ගන්න යටින් යටට 7 12 16 21 25 24 34 42 58 75 88 93 ලියලා ඒ සංඛ්‍යාව දෙපස තියෙන 10 ගුණාකාර ලියාගෙන යන්න. හරි පෙර අගයයි පසු අගයයි.
මේ සංඛ්‍යාවට පෙර තියෙන 10 ගුණාකාරයයි මේ සංඛ්‍යාවට පසු තියෙන 10 ගුණාකාරයයි. ලියාගෙන ගිහිල්ලා අපි එන උත්තරේ ඊතලයක් ගහලා කොහොම රතු පෑනෙන් කොටු කරලා පෙන්නන්නේ. 7 ආසන්න 10ට වැටෙවුවාම ඉතින් 10ම තමයි එන්නේ. 12 කියන සංඛ්‍යාව ආසන්න 10 ගුණාකාරයට වැටෙවුවාම 10ට තමයි කිට්ටු. 16 කියන සංඛ්‍යාව ආසන්න 10ට වැටෙවුවාම කිට්ටු 20ට නේ. උත්තරේ 20යි. 21 කියන සංඛ්‍යාව ආසන්න 10 ගුණාකාරයට වැටෙවුවාම 21 කිට්ටු 20ට. 25 යන්නේ 30ට. හරි 29 යන්නේ 30 පැත්තට. 34 යන්නේ 30ට නේ. තේරුණාද? 42 යන්නේ 40ට. 58 යන්නේ 60ට. 75 යන්නේ 80ට. 88 යන්නේ 90ට. 93 යන්නේ 90ට. හා. ටග්ගාලා මේක ඔහොම ලියා ගන්න මම මේ උදාහරණ වශයෙන් දෙන්නේ. එතකොට අපි ගණන් හදද්දී තේරුම් ගන්නත් පුළුවන් ලේසියෙන්. හරි මේ විදිහට දාගන්න මෙන්න සංඛ්‍යාව ටික ආසන්න 10ට වැටෙවුවාම එන අගයන් තමයි මම මේ කොටු කරලා පෙන්නලා තියෙන්නේ ඊතල දාලා. ඔයගොල්ලොත් එහෙම දැන්ට දාගන්න උදාහරණයක් නිසා. හරි ඉක්මනට මේක ලියා ගන්න බෝඩ් එකේ තියෙන එක. හරි මේ ටික ඔන්නම ලියා ගන්න. මේ එක එක සංඛ්‍යා වැටෙවුවාම එන අගයන් තමයි මම ඊතල දාලා කොටු කරලා පෙන්නලා තියෙන්නේ. හරි. හොඳයි. දැන් ඒක ඉවරනමයි ලියලා අපි පටන් ගමු අන්තිම අභ්‍යාසයේ අපිට හදන්න තියෙන 6 2 අභ්‍යාසය. හරි. දාන්න පොතේ ඊට පස්සේ මේ ටික ඉවර කරලා 6 2 අභ්‍යාසය. 6 2 අභ්‍යාසයේ ප්‍රශ්නාංක 1. අච්ච පොතේ පිටු අංක 80. අච්ච පොතේ පිටු අංක 80. හරි ප්‍රශ්න ලියන්නේ නැහැ. ප්‍රශ්න අංකේ දාලා උත්තර ලියන්නයි ඕනේ. හරි ඉක්මන් කරන්න. ප්‍රශ්නාංක 1. පහත සඳහන් මිල ගණන් ආසන්න 10 ගුණාකාරයට වටයා ලියන්න ඕනේ. අපිට එක එක භාණ්ඩවල නේ මිල ගණන් දීලා තිනවා. පළවෙනි එක
දීලා තියෙනවායි පෑනක මිල රුපියල් 12යි. හරි පෑනක මිල රුපියල් 12යි. එළමයි මේක ආසන්න 10 ගුණාකාරයට වැටෙවුවාම 12 කීයද එන්නේ? 12 කියන එක වඩාත් කිට්ටු 10ටද 20ටද? 12 කිට්ටු කීයටද? 12 කියන සංඛ්‍යාව වඩාත් කිට්ටු 10 පැත්තටද 20 පැත්තටද? ඔව් 10 පැත්තට. එහෙනම් තමයි ආසන්න 10ට වැටෙවුවාම කැන්සල් එකේ කීයද දෙන්නේ? ඈ රුපියල් 10ක්මයි එන්නේ. දෙක ඇපල් ගෙඩියක මිල රුපියල් 38යි. 38 මට කියන්න ආසන්න 10ට වැටෙවුවාම කීයද එන්නේ? 38 කිට්ටු 40ටද 30ටද? එච්චරයි. 38 කිට්ටු මොන 10ටද? මොන 10 ගුණාකාරයටද? 38 කියන සංඛ්‍යාව දෙපැත්තේ තියෙන 10 ගුණාකාර දෙක 40යි 30යි. 30යි 40යි. ඔය දෙකෙන් 38 ආසන්න වෙන්නේ ළමයි 30 පැත්තටද 40 පැත්තටද? 38 ආසන්න වෙන්නේ ඔව් හොඳයි 40 පැත්තට. එහෙනම් අපිට රුපියල් 40යි කියලා කිව්වේ ඉන්නේ. හරි. ඇපල් ගෙඩියේ මිල ආසන්න 10ට කිව්වොත් රුපියල් 40ක් විතර වෙනවා. පොතක මිල රුපියල් 83යි. 3. පොතක මිල රුපියල් 83යි. පොතක 83 වඩාත් කිට්ටු මොන 10ටද? මොන 10 ගුණාකාරයටද? 83ට කලින් තියෙන්නේ 80, 83ට පස්සේ තියෙන්නේ 90. 90 පැත්තටද කිට්ටු 83 80 පැත්තටද? ඔව් 80 පැත්තට නේ. 83 කිට්ටු 80 පැත්තට. එහෙනම් පොතේ මේක රුපියල් කීයද? ආසන්න 10 ගුණාකාරයට වැටෙවුවාම 80යි. හරි රෝගිලක්කම් 4. චීස් කෑල්ලක මිල රුපියල් 75යි. පුතාලා පහ આવොත් අපි ගන්නේ වැඩි පැත්තේ 10 ගුණාකාරයට නේද? 75. 75 ආසන්න වෙන්නේ 70 පැත්තද නැත්නම් 80 පැත්තද? 75 આવොත් ගන්නේ ඔව් 5 આવොත් වැඩි පැත්තට 80ට. නේද? එහෙනම් චීස් කෑල්ලක මිල රුපියල් කීයද? ආසන්න 10ට වැටෙවුවාම ආසන්න 10 ගුණාකාරයට වැටෙවුවාම රුපියල් 80ක් එන්නේ. මට කියන්න උත්තර ගත්ත විදිය තේරෙනවද හැමෝටම? ප්‍රශ්නාංක 1. හරි ඔය අමාරු නෑ ලේසි ළමයි ඈ. හරි නේද? හොඳයි. ලේසි නේද අමාරු නෑ. ඔච්චරයි ඉතින් මේ පාඩමේ ළමයි තියෙන්නේ. නිවහණය කරන්නයි වට යන්නයි. අමාරු නෑ. හරි පාඩම ලේසි. ඒ ඔච්චරයි පාඩම ඉවරයි පාඩම. දැන් අපි ගණන් ටික හැදුවාම ඉවරයි. අභ්‍යාසමාලා ඔය දෙක විතරයි තියෙන්නේ. 6 දෙක අභ්‍යාසයේ ප්‍රශ්නාංක 2. ප්‍රශ්නාංක 2. හරි ප්‍රශ්න ලියන්න ඕනේ. ප්‍රශ්න ඉස්සෙල්ලා කියවලා ගානේ මොකක්ද අහන්නේ? අන්න ඒකට අපි උත්තර ලියන්නයි ඕනේ. ඉක්මන් කරන්න. හරි බලමු. ප්‍රශ්නාංක 2. යම් සංඛ්‍යාවක් ආසන්න 10 ගුණාකාරයට වැටෙව්වහම ළමයි 90ක් ආවලු. මොකක් හරි සංඛ්‍යාවක් ආසන්න 10 ගුණාකාරයට වැටෙව්වහම 90ක් එනවලු. එම සංඛ්‍යාවට තිබිය හැකි අගයන් මොනවද? දැන් ඔයගොල්ලෝ හොයන්න ඕනේ වැටෙව්වහම 90ක් එන්නේ මොන සංඛ්‍යාවද? බලන්න කියන්න. වැටෙව්වහම 90 පැත්තට එන සංඛ්‍යාව
හොඳයි. හරි. නෙත්ලි නේද? ඔව් ප්‍රබෝධා. හොඳයි. හරි ප්‍රබෝධා කියනවා 91 92 93 94. දැන් 91 වැටෙව්වහම ආසන්න 10 ගුණාකාරයට 90 එනවා. හරි. 92 වැටෙව්වහමත් ආසන්න 10 ගුණාකාරයට 90 එනවා. 93 වැටෙව්වහමත් ආසන්න 10 ගුණාකාරයට 90ම එනවා. 94 වැටෙව්වහමත් ආසන්න 10 ගුණාකාරයට 90ම එනවා. පුතා 95 කියන්න බෑ. මොකද 95 වැටෙව්වොත් ආසන්න 10ට කොහටද යන්නේ? ඈ? ඔව් 100 පැත්තට යන්නේ. 95 ලියන්න බෑ. 91 92 93 94. හොඳයි. තව සංඛ්‍යා තියෙනවද? හොඳයි මතීෂ. හරි. මතීෂ කියනවා 85 86 87 88 89. සහ 91 92 93 94. හරිනේ කොහොමද? ඔව්. ළමයි 85 ආසන්න 10ට වැටෙව්වහම අපි දන්නවා 85 යන්නේ වැඩි පැත්තේ 10 ගුණාකාරයට 90ක් එනවා. 86 වැටෙව්වහමත් කීයක් එනවද? ඈ? ඔව් 86 ආසන්න 10ට වැටෙව්වහම ඒත් 90ක් එනවා. 87 වැටෙව්වත් ආසන්න 10 ගුණාකාරයට 90 එනවා. 88 89 පුතාලා 90ත් ඔන්න ලිව්ව හැකියි. මොකද 90 වැටෙව්වහම ආසන්න 10 ගුණාකාරයට 90මනේ. ඒකත් ඔන්න ලිව්ව හැකියි. හරි. ආසන්න 10 ගුණාකාරයට වැටෙව්වහම 90 එන සංඛ්‍යා. හරි. අපි ඔන්න ආරෝහණ පිළිවෙලට ලියාගෙන යමු. 85 තමා දාන්න 86 87 88 89 ඕන්න ළමයි 90ක් ලිව්ව හැකියි. 90 කියන සංඛ්‍යාව 10ට වැටෙව්වහම 90ම තමයි ඒත් එන්නේ. හරි. ඒකත් ඕන්න ලියන්න. 90 91 92 93 94 84 වැටෙව්වොත් 80නේ. 84 ලියන්න බෑ. 83 ලියන්නත් බෑ. ඒවා වැටෙව්වොත් 80 පැත්තට යන්නේ. ආයි 95 96 ලියන්නත් බෑ. 95 96 වැටෙව්වොත් 100යි නේ. ආසන්න 10ට. හොඳයි. හරි. දැන් ඕක ඉවර ළමයි ප්‍රශ්නාංක 3. ප්‍රශ්නාංක 3. ඒ කියන්නේ මේක ඔයගලන්ට පොතේ ලියා ගන්න වෙනවානේ. A කාණ්ඩයයි B කාණ්ඩයයි. A කාණ්ඩය සහ B කාණ්ඩය ඒක විතරක් ලියා ගත්තා නම් ඇතිනේ. හරි. A කාණ්ඩයේ තියෙන සංඛ්‍යා 37 48 32 මේකට අක්කලා පොතේ ඇඳ ගන්න ලියා ගන්න. 45 55 36 54 43 හරි බලන්න 37 48 32 45 හරි 55 36 54 43 B කාණ්ඩයේ තියෙන්නේ 30 40 50 60 30 40 50 60 හරි දැන් ළමයි මේකේ ප්‍රශ්නේ මොකද්ද පහත සඳහන් ඒකාන්තයේ ඇති එක් සංඛ්‍යාව ආසන්න 10 ගුණාකාරයට වැඩි වූ විට ලැබෙන අගය B කාණ්ඩයෙන් තෝරාගෙන අපි යා කරන්නයි තියෙන්නේ. ලේසියිනේ. දැන් 37 ළමයි ආසන්න 10ට වැටෙවුවාම 37 යන්නේ වැඩි පැත්තේ 10 ගුණාකාර කීයද? 40ට. එහෙනම් ඊටලයක් දාලා 40ට යා කරන්න 37. 48 වැඩි පැත්තේ 10 ගුණාකාරේ 50ට යන්නේ නේ 50. 32 තමයි එන්නේ අඩු පැත්තේ 10 ගුණාකාරේ 30ට. 45 આવොත් අපි ගන්නේ 5 આવොත් වැඩි පැත්තට. 45 ගන්නේ 50ට නේ. 55 ගත්තොත් 5 આવොත් වැඩි පැත්තට. 55 කියන්නේ 60ට යන්නේ. 36 ගත්තත් වැඩි පැත්තට 40ට යන්නේ. 36ට වැඩි පැත්තේ 10 ගුණාකාරේ 40. 54 නම් යන්නේ අඩු පැත්තේ 10 ගුණාකාරේ 50ට. 43ත් යන්නේ අඩු පැත්තේ 10 ගුණාකාරයෙන් 40ට. හරියට යා කරන්න. මේ සංඛ්‍යාව වැටෙවුවාම එන උත්තර මෙතනින් හොයලා යා කරන්නයි තියෙන්නේ. මේ සංඛ්‍යාව ආසන්න 10 ගුණාකාරයට වැටෙවුවාම එන අගයන්.
හරි. තව අපි එක ගණනක් විතරයි කරන්නේ. මම ඊතුරු ගණන් දෙක නැත්නම් ඕගොල්ලන් හෝම්වර්ක් නේද? නේ? හරි ප්‍රශ්න අංක 6යි ප්‍රශ්න අංක 5යි හෝම්වර්ක් ඈ. හරි. මම දැන් පන්ති දැන් එකක් තව හදමු. ප්‍රශ්න අංක 4 ඉක්මන් කරන්න. ගෙදර වැඩ වලට ගණන් දෙකක් දෙනවා. පන්තියේ එතකොට අපි ඊතුරු ගණන් ටික ඔක්කොම හදලා තියෙනවා. හරි. ඕකත් ඉවර ළමයි අපි තව එක ගණනයි හදන්නේ ප්‍රශ්න අංක 4 කරන්න ගන්න. ප්‍රශ්න අංක 6 දෙක අභ්‍යාස 4. ප්‍රශ්න අංක 4. ප්‍රශ්න අංක 4. හොඳයි. ලේසි ප්‍රශ්නයක් ඒකත්. පන්තියක සිටින සිසුන් සංඛ්‍යාව ආසන්න 10 ගුණාකාරයට වැටයූ විට 40ක් එනවලු. එම පන්තියේ සිටිය හැකි එක අඩුම සිසුන් සංඛ්‍යාව කීයද? වැඩිම සිසුන් සංඛ්‍යාව කීයද? ළමයි පන්තියක ඉන්න ශිෂ්‍ය සංඛ්‍යාව නේ සිසුන් සංඛ්‍යාව ආසන්න 10ට වැටෙවුවාම ළමයි 40ක් එනවලු. ඒ පන්තියේ ඉන්න මුළු ශිෂ්‍ය සංඛ්‍යාව ආසන්න 10ට වැටෙවුවාම ආසන්න 10 ගුණාකාරයට වැටෙවුවාම 40ක් එනවා නම් මට කියන්න ළමයි ආසන්න 10ට වැටෙවුවාම 40ක් එන්නේ මොන සංඛ්‍යාවද? මොන සංඛ්‍යාව වැටෙවුවාමද 40ක් එන්නේ? ඈ? ඔව් හොඳයි. 40ක් එන්නේ මොන සංඛ්‍යාව වැටෙවුවාමද? 35 වැටෙවුවොත් එනවා 40, 36 වැටෙවුවාම එනවා 40, 37 වැටෙවුවොත් 40ක් එනවා නේ 38 39 40 වැටෙවුවත් ආසන්න 10 කින් 40 තමයි. ඊට පස්සේ තව 41 42 43 44 ඔන්න ඔය සංඛ්‍යා ආසන්න 10ට වැටෙවුවොත් ළමයි කීය දෙන්නේ? 40ක් එනවා. හරි නේද? ඔව්. මෙන්න මේ සංඛ්‍යා ටික තමයි ආසන්න 10ට වැටෙවුවොත් 40ක් එන්නේ. 34 වැටෙවුවොත් යන්නේ 30ට. 35 ඉඳන් තමයි අපිට ගන්න වෙන්නේ. 45 වැටෙවුවොත් යන්නේ 50ට. එහෙනම් 44 වෙනකන් ගන්න පුළුවන්. ඉතින් අපෙන් අහනවා ළමයි අපිට අහන්නේ පන්තියේ ඉන්න පුළුවන් අඩුම ශිෂ්‍ය සංඛ්‍යාව එහෙනම් කීයද? ඈ 35 තමයි එන්න පුළුවන් අඩුම අගය. මේ සංඛ්‍යාවක් ආසන්න 10ට වැටෙවුවාම උත්තරේ 40ක් එන්න නම් ඒ සංඛ්‍යාවට තියෙන්න පුළුවන් අඩුම අගය කීයද? 35 තමයි ගන්න වෙන්නේ. වැඩිම අගය නේ එම පන්තියේ සිටිය හැකි වැඩිම සිසුන් ගාන කීයද? 44. නේ? ඔව් සංඛ්‍යාවක් ආසන්න 10ට වැටෙවුවාම 40ක් එන්න නම් හරිද 40ක් එනවා නම් ඒ සංඛ්‍යාවට තිබිය හැකි වැඩිම අගය කීයද? 44. පැහැදිලිද? හරි. හොඳයි. ඉතින් අපි ළමයි මෙතනින් අදට ක්ලාස් එක අපි නවත්තනවා. එතකොට කලින් මොනවා හරි ඔයගොල්ලන්ට පාඩම් වල රෙකෝඩින් අවශ්‍ය ළමයි ඉන්නවා නම් හරිද ගන්න පුළුවන් ටියුට් නෝට්. හරි විනෝගොඩ ඇක්මි එකට එන ළමයි විනෝගොඩ ආයතනයෙන් ගන්න ඕනේ. පේපර් එක එහෙම දීලා තියෙන්නේ පේපර්ස් ගන්න ඕනේ. KLL ළමයි අපේ ගෙදරින් හරිද ටියුට් නෝට් ගන්න ඕනේ පේපර්ස් එක්කම ඇවිල්ලා. හරි. ඒතර පන්ති දැන් කොහොමද ළමයි ලබන මාසේ ළමයි පටන් ගන්නවා. හරි. දැන් ඉස්කෝලේ පටන් ගන්නවානේ මේ මාසේ. හරි 15 20 30 ඊට පස්සේ අපිට පන්ති පටන් ගන්නත් පුළුවන් ආයතන වල හරි ලබන අප්‍රේල් මාසේ ඉඳන්. හොඳයි. ඒතර අපි දැන් පළවෙනි වාරේ පාඩම් ටික ළමයි කොහොමද මේ මාසේ ඔක්කොම ටික ඉවර වෙනවා. ගැටලුවක් වෙන්නේ නැහැ එතකොට. ඉතින් අපිට පන්ති ඒතකොට ආයතන වල පටන් අරන් කෙලින්ම දෙවන වාරේ පාඩම් වලින්ම ආරම්භ කරන්නත් පුළුවන්. හොඳයි. එහෙනම් ළමයි අපි මෙතනින් අදට ක්ලාස් එක ඔයගොල්ලන්ගේ අවසන් කරනවා. ලබන බදාදා හවස 6ට සූම් ක්ලාස් එක අපි කරන්නේ මොන පාඩමද? 7 වෙනි පාඩම. ලබන සතියේ සූම් ක්ලාස් එකෙන් 7 වෙනි පාඩම කරනවා. මේකේ ගෙදර වැඩ වලට හෝම්වර්ක් ඔය අභ්‍යාස මාලාවෙන් හරි ගෙදර වැඩ. ලියාගන්න ගෙදර වැඩ හරිද 6 2 අභ්‍යාසයේ 6 2 අභ්‍යාසයේ
ප්‍රශ්නාංක 5 ප්‍රශ්නාංක 6 කරන්න ලියාගන්න. ප්‍රශ්නාංක 5යි ප්‍රශ්නාංක 6යි කරන්න ඕනේ. හරි. හොඳයි. එහෙනම් අපි ලබන සතියේ ආයි ක්ලාස් එකේ 7 වෙනි පාඩම කරනවා. හරි. එදාට එහෙනම් හම්බෙමු. හෝම්වර්ක් ටිකක් කරන්න ඕනේ. එහෙනම් සියලු දෙනාට හරි. ආයුබෝවන්. හරිද? කුසර්ණයි සුබ රාත්‍රියක්.